ජේසු පිහිටයි ආදර දුවේ පුතේ දහම්මට මගක් ශ්‍රාව්‍ය දෘශ්‍ය වැඩසටහන් මාලාවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව ක්‍රිස්තියානි ධර්මය විශේෂ ශ්‍රේෂ්ඨයට අදාළව අපි තවත් වැඩසටහනකින් ඔබ හමු වෙන ආදර දුවේ පුතේ අද දිනේදී අපි කතා කරන්නට පාදක කරගන්නේ ඔබගේ විෂය නිර්දේශයේ දෙවන නිපුණතාවය වන දේව අනාවරණයට ප්‍රතිචාර දක්වයි කියන නිපුණතාව මුල් කරගෙන එහි පළමු නිපුණතා මට්ටම වන දේව ධාර්මික සම්ප්‍රදායන් තුලින් පංච පුස්තකයේ අර්ථකථනය කිරීමට යොදා ගනී කියන ඒ නිපුණතා මට්ටම මුල් කරගෙන තමයි අපි කරුණු කාරණා ඔබ හමුවේ තබන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආදර දුවේ පුතේ අපි හැමෝම පළමු නිපුණතා මට්ටමය තුලදී අවබෝධ කරගත්තා ශුද්ධ බයිබලයේ මුල් පොත උත්පත්ති පොත. ඒත් මේ උත්පත්ති පොත ශුද්ධ බයිබලයේ පුරාණ ගිවිසුමේ වර්ගීකරණය යටතේ එක කාණ්ඩයකටයි අයත් වෙන්නේ. ඒ කාණ්ඩය ගැන උදේ ගුරුතුමනි මම කැමති ඔබගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්නට. ඒ තමයි පංච පුස්තකය කියලා හඳුන්වන නැත්නම් මේ ශුද්ධ බයිබලයේ පුරාණ ගිවිසුමේ මුල් කොටස අයත් වෙන පොත් මොනවද? පිටුමෙනි පංච පුස්තකය වහන්සේ කිව්වා වගේ බයිබලයේ පළවෙනි පොත් පහ තමයි පංච පුස්තකය කියලා හඳුන්වන්නේ. මේ පොත් පහට අයිති වෙන්නේ උත්පත්ති පොත, නික්මයාම පොත, ගණන් කතාව, ලෙවි විවස්ථාව සහ ද්විතීය නීති සංග්‍රහය කියන මෙන්න මේ පොත් ටික. එතකොට ගුරුතුමනි අපි අපේ දරුවන් එක කතා කරද්දී වැදගත්කමක් දෙනවා හීබ්‍රු භාෂාවට. එතකොට මේ පංච පුස්තකයේ සඳහා භාවිතා වෙලා තියෙන හීබ්‍රු පදය මොකක්ද? පංච පුස්තකයේ සඳහා භාවිතා කරන හීබ්‍රු පදය වෙන්නේ ටෝරා. ටෝරා කියලා කියන්නේ නීතියට. පංච පුස්තකයේ කියන අදහස නෙමෙයි. නීතිය කියන වචනේ තමයි එතන වෙන්නේ. මොකද මේ පොත් පහේම සඳහන් කරන්නේ නීතිය පිළිබඳව. විවිධාකාර විදිහෙන් මිනිසයා නැත්නම් පූජකවරුන් හෝ වෙනත් විවිධ ඊශ්‍රායල් ගෝත්‍ර තුල ඉටු කළ යුතු නීති රීති පිළිබඳව තමයි මේ පොත් පහේ කතා කරන්නේ. ඒ නිසා මේක නීතිය ව්‍යවස්ථාව කියන වචනේ පාවිච්චි කරනවා. ඒ සඳහා භාවිත කරන හීබ්‍රු වචනේ වෙන්නේ ටෝරා කියන වචනය. එතකොට ඒ කියන දැන් අපි අහුවොත් විභාගයේදී ප්‍රශ්නයක් ගුරුතුමනි පංච පුස්තකය සඳහා භාවිතා වෙන වෙනත් නම් ලියන්න කියලා අපේ දරුවෝ මොන වගේ අර කියන උත්තර ටිකද දෙන්නට ඕනේ? ඔය නීතිය විවස්ථාවලිය කියන උත්තර ටිකද? ඔව් ප්‍රීතමනි ඒ උත්තර ටික නිවැරදි. පංච පුස්තකයේ සඳහා භාවිතා කරන නම් හැටියට අපිට ගන්නට පුළුවන් කලින් කිව්වා වගේ නීතිය, ව්‍යවස්ථාවලිය, ඒතක මෝසෙස්තුමාගේ ව්‍යවස්ථාවලිය, මෝසෙස්තුමාගේ නීතිය, මෝසෙස්තුමාගේ නීති පොත මේ වචන සියල්ලම පංච පුස්තකයේ සඳහා භාවිතා කරන වචන වෙනවා. ඔව් ගුරුතුමනි එතකොට මේ පංච පුස්තකය කවුද ලිව්වේ? පංච පුස්තකයේ සම්බන්ධව කර්තෘත්වය ගැන මත කිහිපයක් තියෙනවා. පොදුවේ කතා කළාම පංච පුස්තකය ලිව්වේ නැත්නම් පංච පුස්තකයේ කර්තෘ මෝසෙස් කියන අදහස තමයි පොදු පිළිගැනීම. අදටත් ඒ පිළිගැනීම තියෙනවා. නමුත් ඒ පිළිබඳව ප්‍රධාන මත දෙකක් අපිට හමු වෙනවා. පළවෙනි කරුණ තමයි පංච පුස්තකයේ රචනා වීම ආරම්භ වීම ගැන කතා කළොත් එහෙම පංච පුස්තකයේ රචනා වීම ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 10 වෙනි සතවර්ෂයේ. කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙන්න අවුරුදු 1000කට පමණ පෙර. එතන සිට ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවස. ඒ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙන්න අවුරුදු 400ක් පමණ කාලය දක්වා මේ පොත ලියුණා කියලා තමයි පිළිගැනීම වෙන්නේ. ඒකට දැන් ප්‍රශ්නයක් තියෙනවා එතනදී පංච පුස්තකයේ ලියවීම ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 10 වෙනි සතවර්ෂයේදී. හැබැයි මෝසෙස්තුමා ජීවත් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 13 වෙනි සතවර්ෂයේදී. ඒ කියන්නේ පොත ලිවීම ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 1000 දී පමණ. හැබැයි මෝසෙස්තුමා ජීවත් වෙන්නේ ක්‍රිස්තු පූර්ව 1300 දී පමණ. ඒතර මෝසෙස්තුමා ජීවත් වෙන කාලේ නෙමෙයි එහෙමනම් පොත ලියවිලා තියෙන්නේ ඊට පස්ව ලියුණා කියන අදහස
දැන් මතයක් හැට ඉදිරිපත් වෙනවා. මේ නිසා එතන පුංචි ගැටලුවක් තියෙනවා. ගැටලුවක් කියලා කියන්නේ මතයක් තියෙනවා. එතකොට මේ මෝසෙස්තුමාද මේ පොතේ කතෘ කියන ප්‍රශ්නය. ඔව් ගුරුතුමනි එතනදී අපිට තවත් මේ දැන් පංච පුස්තකයම කිව්වහම මේ පොත් පහයිම කතුවරයා මෝසෙස්. එතකොට ගුරුතුමනි අපිට තවත් ගැටලුවක් වෙනවා මේ දිවිතිය නීති සංග්‍රහයේ අන්තිම පරිච්ඡේදයට යද්දී අපිට හම්බ වෙනවා මෝසෙස්ගේ මරණය පිළිබඳවත් විස්තරය. එතකොට දැන් මේ කාරණාත් එක්ක බැලුවහම අපිට සාධාරණ තර්කයක් ගොඩනගා ගන්න පුළුවන් එක්කෙනෙක් කොහොමද තමන්ගේ මරණය ගැන ලිව්වේ මැරෙන්නට මේ මරණය ගැන. එතකොට ඒකත් එක හේතුවක් වෙනවද ගුරුතුමනි කොහොමද මේක ගලපන්නේ අපි? දැන් පිටුමනේ මේ අදහස මතුවෙන්නේ මේ විදිහටයි බයිබලයේ පිළිබඳව විශේෂයෙන්ම 19 වෙනි සතවර්ෂයේ වෙනකොට ක්‍රිස්තු වර්ෂ 19 වෙනි සතවර්ෂයේ පමණ වෙනකොට බයිබලයේ විමර්ශනය කිරීම ආරම්භ වෙනවා. ඒ අනුව විශේෂයෙන්ම ජර්මානු ජාතික බයිබල් විශාරදයන් H. Graf, J. Wellhausen, The Wet, H. Quinn වැනි බයිබල් විශාරදයන් මේ බයිබලයේ පිළිබඳව ගවේෂණය කළ විමර්ශනය කරනවා. ඒ විමර්ශනය කිරීම තුළින් තමයි ඔවුන් ඉදිරිපත් කරන්නේ පංච පුස්තකයේ කතුවරයා මෝසෙස් නොවේ කියන තර්කය. ඒ සඳහා ඉදිරිපත් කරන කාරණාවක් තමයි ඔබ වහන්සේ දැන් මොහොතකට පෙර ඉදිරිපත් කළේ මෝසෙස්තුමා පංච පුස්තකයේ ලිව්වා නම් කොහොමද ඔහුගේ මරණය පංච පුස්තකයට ඇතුල් වෙන්නේ කියන කාරණාව. එතන මෙතනදී ප්‍රශ්න කිහිපයක් අපිට මතුවෙනවා. මේකේ මෝසෙස්තුමා විසින්ම ලිව්වද නැත්නම් වෙන කෙනෙකු ලිව්වද කියන මේ කරුණු දෙක පිළිබඳව තර්ක විතර්ක තියෙනවා. කොහොම වුණත් අපිට එකක් පැහැදිලි වෙනවා මෝසෙස්තුමාගේ කර්තෘත්වය පිළිබඳ කතා කරනකොට මේ බයිබල් විශාරද ඉදිරිපත් කර තා මතයක් තියෙනවා. දැන් පංච පුස්තකයේ තුල නැත්නම් මෝසෙස්තුමා විසින් ලියන ලදයි කියලා විශ්වාස කරන මේ පොත්වල තිබෙනා වූ ශෛලිය වෙනත් පොත්වලත් දක්වන්න ලැබෙනවා. මේ නිසා මේ පොත මෝසෙස්තුමා විසින්ම ලිව්ව පොතක් කියන තර්කය එතනින් බිඳහෙලෙනවා මේ බයිබල් විශාරදයන් විසින්. ඒත් එක්කම තවත් ප්‍රශ්නයක් වෙනවා එතනදී එයා ඉදිරිපත් කරන කාරණාවක් තමයි මේ පංච පුස්තකයේ සමහර සිද්ධීන් නැවත නැවත පුන පුනා කීමක් දක්නට ලැබෙනවා. ඒත් එක්කම සමහර අවස්ථාවලදී එකම සිද්ධිය පිළිබඳ පරස්පර විරෝධී කරුණු ඉදිරිපත් වෙනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි බයිබල් විශාරදයන් කියන්නේ නැහැ මේක මෝසෙස්තුමා විසින්ම ලියන ලද ග්‍රන්ථයක් නෙමෙයි කියන කාරණාව. ඒකට උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම බයිබලයේ උත්පත්ති පොතේ මැවීමේ කතා දෙකක් තියෙනවා. එතකොට සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් දෙවියන් වහන්සේ දෙසරයක් ලෝකෙ මැව්වද කියලා. නමුත් එහෙම සිද්ධියක් නෙවෙයි. එතකොට මේ ඒ පිළිබඳ අපි වෙනත් නිපුණතාවයකදී සම්බන්ධව සාකච්ඡා කරනවා. බයිබලයේ කර්තෘත්වය පිළිබඳ සාකච්ඡා කරනකොට සම්ප්‍රදායන් තුල නැත්නම් පරිසර දෙකක ලියවීමක් පසු කාලින සංස්කරණය වීමක් තමයි මෙතන ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා කතා දෙකක් ඉදිරිපත් වෙනවා. ඒත් එක්කම දසපණ සම්බන්ධයෙන් කතා කළාම අපිට හමු වෙනවා ඒ විදිහටම ද්විතීය නීති සංග්‍රහය තුල අපිට හමු වෙනවා මෙවැනිම ආකාරයෙන් දෙවරක් ඉදිරිපත් වීම. ඒ වගේ දැන් නොවාගේ කතා පුවතේ ඉදිරිපත් වෙන එක්තරා අවස්ථාවකදී නොවාගේ නැවට ඇතුල් කරගන්න සතුන් සංඛ්‍ය උත්පත්ති පොතේ 7 වෙනි පරිච්ඡේදය 2 වෙනි වගන්තිය සඳහන් කරනවා ජෝඩු 7ක් ඇතුල් කළා කියලා. ඒත් එක්කම 7 වෙනි පරිච්ඡේදය 8 වෙනි වගන්තිය කියනවා ජෝඩු 1 බැගින් ඇතුල් කළා කියලා. ඉතින් මේ වගේ නැවත නැවත ඉදිරිපත් වීමක් අපිට දක්වන්න ලැබෙනවා. ඒත් එක්කම තවත් සිද්ධියක් ඉදිරිපත් කරනවා. එයා තවත් කරුණක් ඉදිරිපත් කරන පංච පුස්තකයේ තුල පරස්පර විරෝධී ව්‍යවහාරයන් තියෙනවා කියන්නේ. ඊට උදාහරණයක් හැටියට ඉදිරිපත් කරනවා මෝසෙස්තුමාගේ මාමණ්ඩිය පිළිබඳව. මෝසෙස්තුමාගේ මාමණ්ඩිය පිළිබඳ අවස්ථා දෙකකදී නම් දෙකක් සඳහන් වෙනවා. එක් ස්ථානයක රුවෙල් කියන නම සඳහන් වෙනවා. තවත් ස්ථානයක ජෙත්‍රෝ කියන නමින් ඔහු අමතනවා. එතකොට කරුණු දෙකකින් නම් දෙකකින් අමතන්නේ ඇයි? ඒත් එක්කම දෙවියන් වහන්සේව ආමන්ත්‍රණය කිරීම. සමහර අවස්ථාවලදී යාවේ කියන වචනය. ඒක සිංහල පරිවර්තනය දෙවි සමිදානන් වහන්සේ කියන වචනය. ඒත් එක්කම එලෝහිම් දෙවියන් වහන්සේ කියන වචනය.
ඒතර ඇයි දෙවියන් වහන්සේ නම් දෙකකින් ආමන්ත්‍රණය කරන්නේ? ඒකම සීනායි කන්දට විටක සීනායි කියන වචනේ පාවිච්චි කරනවා, තවත් විටක හොරේබ් කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් මේ නිසා අදහස් පරස්පර විරෝධීව ඉදිරිපත් වීම නිසා මේ බයිබල් විශාරදයන් ඉදිරිපත් කරන මතය තමයි මේ බයිබලයේ පංච පුස්තකය මෝසෙස් තුමාගේ කර්තෘත්වයේ තුලම ලියවෙච්ච පොතක් නෙමෙයි කියන අදහස. ඔව් ගුරුතුමනි, දැන් එසේ බයිබල් විශාරදයෝ අපිත් එක්ක තර්ක විතර්ක කරාට අපිට පැහැදිලි වෙනවා අපි පොත්පත කියවද්දී සමහර විට අපි සමහර වෙලාවට විශාරදයන්ගේ පොත් පරිශීලනය කරද්දී සමහර බයිබල් විශාරදයෝ මෝසෙස් තුමාගේ කර්තෘත්වය ගැන පක්ෂපාතීත්වයකිනුත් කටයුතු කරලා තියෙනවා නේද ගුරුතුමනි? ඔව් පියතුමනි. බයිබලයේ සමස්ත පොදුවේ අපි කතා කළාම පංච පුස්තකයේ තුල අපිට වැඩිපුරම කැපී පෙනෙන ප්‍රධාන චරිතය බවට පත් වෙන්නේ මෝසෙස් තුමා. එතකොට ඊශ්‍රායල් ජනතාව නික්ම යාම සිද්ධියේදී ඊශ්‍රායල් ජනතාව රතු මුහුදු තරණය කරලා මිස්රයේ වහල් කමින් මිදිලා ගමන් කරන සිද්ධියේදී ඒ ජනතාවට නායකත්වයේ දීලා කාන්තාරයේදීම නායකත්වයේ දුණු නියමුවා හැටියට පිළිගන්නේ මෝසෙස් තුමා. ඉතින් ඒ කරුණ මත මෝසෙස් තුමාට මේ කර්තෘත්වය ආරූඪ කිරීම එක්තරා සාධාරණත්වයක් තියෙනවා. ඒත් එක අපි දකිනවා පංච පුස්තකයේ තුල ඉගැන්වෙන ඉගැන්වීම් බොහෝ විට එතුමාගේ ඉගැන්වීම් වෙන්නට පුළුවන් කියන මතය. ඒත් එකම අපි දකිනවා තවත් විශේෂ දෙයක්, ඒ තමයි වාචික සම්ප්‍රදාය තුල පවතිනවා ජනතාව අතර, ඊශ්‍රායල් ජනතාව අතර නික්ම යාම ගමනේදී ඒ නික්ම යාම සිද්ධියට නායකත්වයේ දුන්නේ මෝසෙස් තුමා කියන එක. එතකොට ලිඛිත සම්ප්‍රදාය කෙසේ වෙතත් වාචික සම්ප්‍රදායේ තියෙන මේ ප්‍රබල කරුණ මත ඒක කාටවත් බැහැර කරන්නට බෑ. මොකද ඒක ස්ථීර සිද්ධියක් වෙන්නට පුළුවන් නිසා ඒ ආකාරයෙන් ඉදිරිපත් කරනවා. ඒ නිසා මෝසෙස් තුමාට මේ පංච පුස්තකයේ කර්තෘත්වය ආරූඪ කිරීම ඒ කරුණු මත බලනකොට සාධාරණයි කියලා හිතන්නට පුළුවන්. ඔව්. අපේ උසස් පෙළ ක්‍රිස්තියානි ධර්මයේ විෂය නිර්දේශයට අදාළව අපි අධ්‍යයනය කරද්දී ඒ සාම්ප්‍රදායික කරුණ අපි අධ්‍යයනය කරනවා වගේම ආදර දුවේ පුතේ අපි අර බයිබල් විශාරදයෝ ඉදිරිපත් කරන මතයත් පිළිගන්නවා. ඒතර බයිබල් විශාරදයෝ ඉදිරිපත් කරන මතය වෙන්නේ විවිධ කාලවකවානුවලදී ගොඩනැගුණු විවිධ සම්ප්‍රදායන් මුල් කරගෙන මෙම පංච පුස්තකය රචනා වී තිබෙනවාය කියලා. ඒකෙදි ඇත්තටම මම කැමතියි අපගේ ගරු ඩේමියන් පියතුමා වෙත යොමු වන්නට. පියතුමනි, අපිට පැහැදිලි වෙනවා දැන් විවිධ කාල පරිච්ඡේදවලදී එකතු වුණු මේ සම්ප්‍රදායන් නිසා විවිධ ශෛලීන් තුල මේ පංච පුස්තකේ ලියවිලා තියෙනවා. ඒතකොට අපිට පුළුවන් මේ එක එක සම්ප්‍රදාය පැහැදිලිව වෙන් කරගන්නට පියතුමනි. ඔව් පියතුමනි. උසස් පෙළ විෂය නිර්දේශය තුලදී අපි ළමයිත් එක්ක කතා කරනවා පංච පුස්තකයේ රචනා වීම සඳහා දේවධාර්මික සම්ප්‍රදායන් 4ක් දායක වෙලා තිබෙනවා කියලා. අපි මුලින්ම මේ දරුවොත් එක්ක සම්ප්‍රදාය, වාචික කාලය, ලිඛිත කාලය, භාෂා හා සාහිත්‍ය ලක්ෂණ, තේමා සහ ඉදිරිපත් කරන ධර්මයේ කියන උපශීර්ෂය යටතේ අපිට පුළුවන් මේ එක් එක් සම්ප්‍රදායන් ගැන අධ්‍යයනයක් කරන්න. දරුවනුත් තමන්ගේ අධ්‍යයනයේදී මේ සම්පූර්ණ පාඩම් මේ වගේ සරල සටහනක් තුන විභාගයට සූදානම් වීම ඉතා වැදගත් වෙනවා. මුලින්ම අපි සම්ප්‍රදායන් එතෙන්දී පියතුමනි මම කැමතියි ඔබගේ අවධානය යොමු කරන්න මේ අවස්ථාවේදී දැන් වාචිකව මේ සම්ප්‍රදාය තිබුණු කාලයක් තිබුණා. ඒ වගේම ලිඛිතව මේ සම්ප්‍රදාය තිබුණු කාලයක් තිබුණා. මෙතෙන්ට යම්කිසි හේතුවක් අදාළ වෙනව නේද? ඒ කියන්නේ අපේ මේ බයිබලීය කරුණු කාරණා මුඛ පරම්පරාවට ගිහිල්ලා ඊට පස්සේ තමයි පහුකාලීනව මේවා ලියවුනේ. ඒක නේද පියතුමනි මේ ස්වභාව මෙතන ඒක නිසා තමයි මෙතන අපි කාලවකවානු දෙකක් කෙරෙහි අවධානය යොමු කරන්නේ. ඔව් පියතුමනි. ඒ හින්දා තමයි අපි දකින්නේ වාචික කාලය කියලා යාවේ සම්ප්‍රදායට ක්‍රිස්තු පූර්ව 950ක යද්දී ලිඛිත කාලයට අපි යොදන්නේ 900 කියලා. ඒ වගේම එලෝහිම් සම්ප්‍රදාය ගත්තොත් වාචික කාලෙදී ක්‍රිස්තු පූර්ව 750 කියලා අපි ලිඛිත කාලය කියලා ගන්නේ 722.
අපි පියතුමනි මේ එක සම්ප්‍රදායන් තුල භාෂා හා සාහිත්‍ය ලක්ෂණ අධ්‍යයනය කරද්දී යාවේ සම්ප්‍රදාය තුල තිබෙන ලක්ෂණ ළමයි දැන ගැනීම ඉතා වැදගත් වෙනවා. විභාගී කාරණාවකදී කරුණු දෙකක් එහෙම නැත්නම් කරුණු තුනක් මේකෙදි වැදගත් වෙනවා. මොනවාද යාවේ සම්ප්‍රදාය තුල තියෙන භාෂා හා සාහිත්‍ය ලක්ෂණ තුනක් ලියන්න කිව්වොත් ළමයින්ට ගොනු කරන්න පුළුවන්. කතන්දර කීමෙහි ඉතා දක්ෂයි. ඒ වගේම ඒ කතා ඉතා සරලයි යාවිස්ත සම්ප්‍රදාය තුල. ඒ කතා චිත්ත රූප මවා ගැනීමට ඉඩ සැලසෙනවා. ඒ වගේම අපි දකිනවා පාඨකයා තුල කුතුහලය ඇවිස්සීමට සමත් වෙනවා යාවේ සම්ප්‍රදායේ තියෙන කතන්දර බොහොමයක්ම. අපි පියතුමිනි මේ යාවේ සම්ප්‍රදායේ තේමා හා ඉදිරිපත් කරන ධර්මයේ පිළිබඳ අපේ දරුවන්ට යම්කිසි අවබෝධයක් ලබා දුන්නොත් ඔව් පියතුමනි මේ යාවේ සම්ප්‍රදායේ තේමා පිළිබඳව කතා කරද්දී අපිට හම්බ වෙනවා දේව විශ්වාසයට මුල් තැනක් ලබා දෙනවා මේ යාවේ සම්ප්‍රදාය. ඒ දෙවියන් වහන්සේ මානව රූපී ආකාරයකින් තමයි විස්තර කිරීම කරනු ලබන්නේ. එහිදී අපිට විශේෂයෙන්ම පැහැදිලි වෙනවා අර දෙවියන් වහන්සේ හරියට අපි වගේ මිනිස්සු වගේ වැඩ කටයුතු කරන ස්වරූපයක්. ඒක ඔබට ඉතාමත් පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් අර පාපයට වැටීමේ සිදුවීම් වලදී දෙවියන් වහන්සේ ආදම්ට සහ ඒවට ඇඳුම් සකස් කරලා දෙනවා. ඒතකොට එතෙන්දී අපිට හරි අර ඉතාමත් පැහැදිලිව අපිට ප්‍රකාශ වෙනවා දෙවියන් වහන්සේත් අපි වගේ මිනිසියෙකු විදිහට තමයි ඔවුන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකෙදී අර අති උත්කෘෂ්ඨ පුද්ගලයෙකු කියන ස්වභාවය නැතුව හරි සාමාන්‍ය සරල මිනිසියෙකු විදිහට දෙවියන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. දෙවියන් වහන්සේව පෙන්눔 කරලා දෙනවා. ඒ වගේම මෙතෙන්දී මා කැමති උදේ ගුරුතුමන්ගෙන් පුංචි පැනයක් අහන්නට. දැන් මේ යාවේ සම්ප්‍රදාය අපිට හුරු විදිහට අපි ගත්තොත් මේකේ යාවේ සම්ප්‍රදාය ගොඩක් ඔය ඉංග්‍රීසි භාෂාවෙන් රචනා වෙද්දී එහෙම y අකුර මුල් කරගෙන තමයි එතන ලියවෙන්නේ. නමුත් මේකේ ඇයි මේ j අකුර භාවිතා කරලා තියෙන සංකේතයක් විදිහට? මීට පෙර පිටුපත අපි සාකච්ඡා කළා බයිබල් විශාරදයන් විසින් විමර්ශනය සිදු කළා කියලා. මේ බයිබල් විමර්ශන සිදු කළ විශාරදයන් ජර්මන් ජාතිකයන්. ජර්මන් භාෂාව තුල y ශබ්දය නැත්නම් ය ශබ්දය වෙනුවට උන් පාවිච්චි කරන්නේ j ශබ්දය. y අකුර වෙනුවට එයයි පාවිච්චි කරන්නේ j අකුර. ඒ නිසායි යාවේ සම්ප්‍රදායට y සම්ප්‍රදාය කියන අකුර භාවිත නොකර j සම්ප්‍රදාය කියන අකුර භාවිත වෙන්නේ. හොඳයි ගුරුතුමනි. ඔව් ගරු පියතුමනි අපි ඊළඟ සම්ප්‍රදාය විදිහට අපි කතා කරන්නට යනවා එලෝහිම් සම්ප්‍රදාය පිළිබඳව. එලෝහිම් සම්ප්‍රදාය තුලත් පියතුමනි දරුවන් දැනගත යුතු වෙන මූලිකම කාරණාව තමයි උසස් පෙළ විෂය නිර්දේශය තුල. මොකද මේ අධ්‍යයනයේම ගැඹුරු අධ්‍යයනයකට යන අවස්ථාවක් තියෙනවා. උසස් පෙළ දරුවෙක් මේ මට්ටමේදී එලෝහිම් සම්ප්‍රදාය හරි ද්විතීක නීති හරි පූජක හරි සම්ප්‍රදායන් තුල භාෂා හා සාහිත්‍ය ලක්ෂණ කිහිපයක් දැන ගැනීම ප්‍රමාණවත් වෙනවා. එලෝහිම් සම්ප්‍රදාය තුල තියෙන භාෂා හා සාහිත්‍ය ලක්ෂණයක් තමයි භාෂාව හරි කලාත්මකයි. සරලයි කියන්න ඕන දෙයක් තියෙනවා නම් බොහොම ඍජුව ප්‍රකාශ කරන අවස්ථා බොහෝමයක් දක්නට ලැබෙනවා. ඒ වගේම මෝසෙස් තුමාගේ ප්‍රාතිහාර්යයන් මේ මතු පිටින් දකින්න ප්‍රමාණයට වඩා අපි කියනවා පියවි හැඩපෙවන්නට වඩා අතිශෝක්තියෙන් වර්ණනා කරලා තියෙන සිද්ධි එලෝහිම් සම්ප්‍රදාය තුල තිබෙනවා. ඒ වගේම ඉතිහාසයේ විස්තර කරද්දී බොහෝම ක්‍රමානුකූලව තර්කානුකූලව ඉදිරිපත් කරනවා. පිටුවෙන එලෝහිම් සම්ප්‍රදාය තුල ඔබ උසස් පෙළ විෂය නිර්දේශය තුල මොන වගේ කරුණු කීපයක්ද දරුවන්ට කියන්නේ තේමා හා ඉදිරිපත් කරන ධර්මයේ පිළිබඳව? ඔව් තේමාව පිළිබඳව අපි කතා කරත් ආදර දුවේ පුතේ අපිට මේ ආගමික නැඹුරුව හරිම ප්‍රබලයි මේ සම්ප්‍රදාය. විශේෂයෙන්ම දිවැසිවරුන්ගේ සාහිත්‍යයට විශාල වැදගත්කමක් දෙනවා. ඒකෙන් විශේෂයෙන්ම මෝසෙස් තුමාව ඒගොල්ලෝ පිළිබිඹු කරන්න උත්සාහ කරනවා දිවැසිවරයෙකුගේ ස්වරූපය අරගෙන. ඒ වගේම තමයි අපිට දකිනවා මේහි තේමාවක් විදිහට අශුද්ධ බයිබලයේ පුරාණ ගිවිසුමේ ඉඳලම තියෙන තේමාවක් තමයි ගිවිසුම පිළිබඳ තේමාව. ඉතාමත් ප්‍රබලව මේ
සම්ප්‍රදාය තුල අපිට දකින්නට පුළුවන් ආදර දුවේ පුතේ. එතකොට ඒකදේව ජනතාවක් මේ ජනතාව දිවසිවරයා මුල් කරගෙන සීනායි ගිවිසුම රකින්නට පෙළඹෙනවා. එතකොට දිවසිවරුන්ගේ ආගමනයත් පහුකාලීනව පෙන්눔 කරන්නේ ගිවිසුමට සඳහා ජනතාව යොමු කිරීමේ අරමුණකින් ඔවුන් එව්වාය කියන දැක්ම තමයි මේ එලොහිම් සම්ප්‍රදායේ තිබෙන්නේ. එතකොට මෙම සම්ප්‍රදාය තුළ වඩා වැදගත් වෙන්නේ රජතුමා නෙමෙයි දිවැසිවරයා. ඇයි? දිවැසිවරයා තමයි ජනතාව මෙහෙවන්නේ සීනායි ගිවිසුම රකින්නට. ඒක ඉතාමත් පැහැදිලිව අපිට පංච පුස්තකයේ තුල නැත්නම් ගැලවීමේ ඉතිහාසය තුල බයිබලයේ පොත් කියවගෙන යද්දී අපිට ඉතාමත් හොඳට පේනවා ගරු පියතුමනි මේ රජතුමාට පවා ගිහිල්ලා කියන්නේ දිවසිවරයයි ඔබ මෙහෙම කරොත් තමයි හරියන්නේ. ඒ කියන මතය ඊටම ලස්සනට මෙහිදී අර දිවසිවර කාර්යයට ලොකු වටිනාකමක් මේ සම්ප්‍රදාය තුල දීලා තිනවා තේමාවන් වශයෙන් අපි කතා කරද්දී. අපි කතා කළා යාවේ එලෝහිම් කියන සම්ප්‍රදායන් වල භාෂා හා සාහිත්‍ය ලක්ෂණ ඒ වගේම තේමා සහ ඉදිරිපත් කරන ධර්මයේ අපිට තිබෙනවා මේ සාකච්ඡාවට එකතු කරගන්න ඩී සම්ප්‍රදාය. ඩී සම්ප්‍රදාය තුල උදේ ගුරුතුමනි භාෂා හා සාහිත්‍ය ලක්ෂණ වශයෙන් මොන වගේ කරුණුද උසස් පෙළ දරුවෙක් මූලිකවම අධ්‍යයනය කරන්න ඕනේ? මෙතනදී දරුවන්ට වැදගත් වෙනවා මෝසස්ගේ සිද්ධිය යටතේ පරිහානියටපත් වූ ජුදා රාජ්‍ය ජාතික හා ආගමික වශයෙන් ගොඩනැගුණේ කොහොමද කියන කාරණාව පිළිබඳ අවධානය යොමු කිරීම. විශේෂයෙන්ම ජොෂියා රජු යටතේ ප්‍රතිසංස්කරණය සිදුවීම. ඔවුන් විප්‍රවාසගත වුණාට පස්සේ විවිධ ආක්‍රමණ තුලදී ඔවුන් ජාතියක් හැටියට බිඳ වැටෙනකොට ඔවුන් යලි ගොඩනැගීම පිළිබඳ කාරණාව. මෙතනදී විශේෂයෙන්ම මේ ඉදිරිපත් කරන්නා වූ කරුණු අනුශාසනාත්මක වීම වැදගත්. මොකද අනුශාසනයක් හැටියට දේශනයක් හැටියට තමයි කරුණු ඉදිරිපත් කරන්නේ. එතකොට මෙතනදී විශේෂයෙන් තව අවධානය යොමු කරනවා මෝසෙස් තුමාගේ දේශනවලට. ඒත් එකම දේ අර කලින් කිව්වා වගේ නැවත නැවත කීමක්. එතන ඉදිරිපත් කරන දිවැසිවර වදනක්. ඔබේ දෙවියන් වහන්සේගේ වන ස්වාමින් වහන්සේට සවන් දෙන්න. මෙන්න මේ කරුණු පිළිබඳව දරුවන් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා මෙතනදී. එතෙන්දී ගුරුතුමනි තවත් කාරණාවක් වැදගත් වෙනවා මේ දැන් දිවිතීය නීති සම්ප්‍රදාය කිව්වහම නීති නම් කීපවරක් අපිට කියන්න වෙනවානේ. අපේ පාසලේ දරුවන්ට උනත් අපි එක සැරයක් කිව්වට සමහරවල් තේරුම් ගන්න නැහැ. නීතිය වරින් වර පුනා කියන වගේ දෙසරේ තුන් සැරේ කීම් විශේෂයෙන්ම භාෂා ශෛලිය තුල අනිවාර්යයෙන්ම අඩංගු වෙනවා නේද ගුරුතුමනි? ඔව්. මොකද දැන් ද්විතීය නීති පද්ධතිය තුල තියෙන්නේ නීතිය සම්පූර්ණයෙන්ම නීතිය කොහොමද ඊශ්‍රායල් ජනතාව තමන්ගේ ජාතියක් හැටියට කටයුතු කළ යුත්තේ කියන එක. يعني ඒ නිසා ඒ නීති පිළිබඳ නැවත නැවත උන්ට මතක් කිරීම තුළ තමයි ජාතියක් හැටියට ඉදිරියට රැගෙන යන්නට පුළුවන්. මොකද උන් බොහෝ අවස්ථාවලදී ඕන් නීති කඩ කරනවා. දැන් මේ අවස්ථාවේ තමයි මේ නීති පද්ධතිය තුළ ඔවුන්ව කැටි කරලා ඔවුන්ව ආරක්ෂා කරලා ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරන්නේ. ගරු ටෙරන්ස් පියතුමනි උසස් පෙළ විභාගයේදී අනුමාන ප්‍රශ්නයක් වශයෙන් එක්තරා අවුරුද්දකදී තිබුණා ළමයින්ට ද්විතීය නීති සම්ප්‍රදාය තුළ දක්නට ලැබෙන තේමා හා ඉදිරිපත් කරන ධර්මයේ පිළිබඳ ප්‍රධාන කරුණු දෙකක් ගොනු කරන්න කියලා. ඒ වගේ අවස්ථාවකදී ළමයින් කියන්න ඕන ප්‍රබල කරුණු දෙකක් මතු කරලා දුන්නොත්. ඔව් අපි දැන් ඉස්සෙල්ලා සම්ප්‍රදාය දැක්කා තේමාවන් අධ්‍යයනය කරද්දී පියතුමනි දිවැසිවරයාට මූලික තැනක් දුන්නා. එතකොට දිවැසිවරයා ඇවිල්ලා මොකද්ද ජනතාවට කිව්වේ ඊශ්‍රායල් ජනතාවට ඔබ සීනායි ගිවිසුම පිළිගන්න. ඒ කියන්නේ දසපනත පිළිපදින්න අන්න ඔබට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ලැබෙනවා. ඔබ එය පිළිගන්නේ නැත්නම් ඔබට විප්‍රවාසගත වන්නට සිදු වේවි කියන කාරණාව ඔවුන් පුනා කියන්නට යෙදුණා. එතකොට මේ ගිවිසුමට පිටුපායාම නිසා ඇති වුණු දෙයක් විදිහට තමයි මේ විප්‍රවාසගත වීම මේ සම්ප්‍රදාය තුල ඉදිරිපත් කරලා තිබෙන්නේ. එතකොට සමහර දිවැසිවරු පවා මේ විප්‍රවාසගත වීමේදී අසිරියාවට බැබිලෝනියට අරන් ගියාය කියලා ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි ආදර ද්වේපතේ මේ තේමා පිළිබඳ කතා කරද්දී පිළිපැදීමට පහසු නියෝග වලින් පිරී තිබෙනවා. ඒ කියන්නේ
නීතියක් නම් සරල වෙන තරමට හැම කෙනාටම ඒක පිළිපදින්නට ලේසි. ඒ වගේ ස්වභාවයක් තිබුණා. ඒ වගේම දේව වන්දනාව සඳහා නීති රීති මෙහි ගොනු කරලා තිබුණා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි ඒක දේව වන්දනාව. එකම දෙවියන්ව විශ්වාස කිරීම, එකම දේවමාලිගාවක්, එකම රාජ්‍යයක් කියන මේ කරුණු කාරණා මේ සම්ප්‍රදාය තුල උලුප්පා දක්වන්නට උත්සාහ කරා. ඒ මොකද ඒ කාරණා තමයි නීති රීති වශයෙන් ගොඩනැගෙන්නේ. එතකොට ආදර දුවේ පුතේ මේ කියන ඉගැන්වීම් මේ කියන තේමාවන් ආශ්‍රය කරගෙන තමයි අපි මේ සම්ප්‍රදාය යටතේ කතා කරන්න ඕනේ තේමාවන් වශයෙන්. අපේ මේ අධ්‍යයනයේ අවසාන සම්ප්‍රදාය වශයෙන් තියෙන්නේ පූජක සම්ප්‍රදාය. පූජක සම්ප්‍රදාය තුල දක්නට ලැබෙන භාෂා හා සාහිත්‍ය ලක්ෂණ වලින් එක ලක්ෂණයක් තමයි පුන පුනා කීම් බහුලව තියෙනවා. ඒ නිසා ඒකාකාරී බවක් අපි මැවීමේ පළමු කතාව ගත්තොත් උදේ උදාවිය ඊට පස්සේ ඊළඟ කතාවෙදිත් ඊළඟ දවසේදිත් ඒ පදම භාවිතා කරලා තියෙනවා. එතකොට එකම දේ නැවත කීම කියන එක ද්විතීය නීති සම්ප්‍රදාය තුල තියෙනවා. පුන පුනා කීම් කියන දේ පූජක සම්ප්‍රදාය තුල තියෙනවා. පූජක සම්ප්‍රදාය තුල තියෙන තවත් විශේෂ භාෂා ලක්ෂණයක් තමයි ජනවන්දනා වත්පිළිවෙත් වලට හා පූජක චාරිත්‍ර වාරිත්‍ර වලට විශේෂ තැනක් හිමි වෙලා තියෙනවා. පියතුමිනි මේ සම්ප්‍රදාය තුල පූජක සම්ප්‍රදාය තුල තියෙන ප්‍රධානම තේමාව කුමක්ද? ප්‍රධානම තේමාව විදිහට අපි දකින්නේ අපේ ජීවිතය වන්දනාවක්. ඒක අපිට ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් ආදර පියතුමනි. අපි පළමු මැවීමේ කතාව මේ පූජක සම්ප්‍රදාය අනුවනේ ලියලා තියෙන්නේ. එහි ගලාගෙන යෑමේදී අපිට තේරෙනවා මූලික තැන දෙනවා සබත් දිනේට. එතකොට සබත වැදගත් කියන කාරණාව එතනදී පළමු මැවීමේ කතා පොත තුලදී අපිට ඉස්මතු කරලා පෙන්눔 කරනවා. ඒ වගේම තමයි ජන වන්දනාවට පළමු තැන හිමි වෙන්නට ඕනේ. පූජකවරය නායකත්වය කියන එක අත්‍යවශ්‍යයි. පූජකවරු අවශ්‍යයි කියන කාරණාවන් මේ කියන සම්ප්‍රදාය තුල ප්‍රධාන තේමාවන් විදිහට අපිට කතා කරන්නට පුළුවන්. අපි දැන් පංච පුස්තකයේ රචනා වීම සඳහා පදනම් වෙච්ච දේවධාර්මික සම්ප්‍රදාය JEDP ආශ්‍රයෙන් බහුවර්ණ ප්‍රශ්න කිහිපයක් ආදර්ශ ප්‍රශ්න පත්‍ර ආශ්‍රයෙන් විමසා බැලීමක් කරමු. ඔපේතුමනි අපි යොමු වුණොත් ප්‍රාග් ඉතිහාසයේ ගොඩනැගීම සඳහා දායක වුණු සම්ප්‍රදායන් දෙක කුමක්ද? P හා J සම්ප්‍රදායන් තමයි අපි එකට යොදාගන්නේ. එතකොට පූජක සම්ප්‍රදායෙන් ඉදිරිපත් කරන උත්පත්ති පොතේ ඇති පළමු සිද්ධිය වනුයේ මැවීම පිළිබඳ පළමු කතාව. දර්ශන සිහින හා දේව දූතයන් මගින් දෙවියන් වහන්සේ මිනිසාට කතා කළ බව පෙන්වා දෙන සම්ප්‍රදාය වන්නේ. එලෝහිම් සම්ප්‍රදාය නිතරම අපි එලෝහිම් සම්ප්‍රදාය තුල දක්නට ලැබෙන ප්‍රධානම ලක්ෂණයක් වශයෙන් දර්ශන සිහින දේවදූතය කියන එක නිතරම අපි කතා කරනවා. යාවේ සම්ප්‍රදාය තුල ඒකදේව විශ්වාසයට මුල් තැනක් දී ඇති බව පෙන්වා දී ඇති බව අපිට පේනවා. එතකොට ඒ යාවේ සම්ප්‍රදායෙන් අපිට ඉදිරිපත් වෙන කතා පුවත් මොනවද? ප්‍රබලවම අපි මේකදී පෙන්වන ප්‍රධාන කතා පුවත තමයි නෝවාගේ කතා පුවත. එතකොට එලොහිම් සම්ප්‍රදාය තුල දේව වාදය නැත්නම් ඒකදේව වාදය ආරක්ෂා කිරීමේ නියමුවන් වෙන්නේ කවුද? දිවසිවරයා. දිවිතීය නීති සම්ප්‍රදායේ විශේෂ ලක්ෂණයක් අපි ඉදිරිපත් කරන්න කිව්වොත් ප්‍රබලම ලක්ෂණය තමයි අනුශාසනාත්මක වීම. නීති හින්දා ඒක අනිවාර්යයෙන්ම අනුශාසනා විය යුතුයි. එහෙම නේද පියතුමනි? ඒ වගේම අපිට තියෙනවා එකම දෙවියන් කෙනෙක් එක දේවමාලිගාවක් එක ජාතියක් යන විශේෂ අවධානයක් යොමු කරමින් ඒ වගේ දේවල් වලට විශේෂ අවධානයක් යොමු කරමින් ඇති දේව ධාර්මික සම්ප්‍රදාය මොකක්ද? ද්විතීය නීති සම්ප්‍රදාය. ඊශ්‍රායල් ජනතාවගේ මුළු ජීවිතයම දේව වන්දනාවක් හැටියට නීතිය සංවිධානය වෙලා තියෙනවා. නැත්නම් නීතිගත වෙලා තියෙන සම්ප්‍රදාය කුමක්ද? පූජක සම්ප්‍රදාය. පියතුමනි
2019 කියන්නේ පහුගිය අවුරුද්දේදී ළමුන්ගෙන් අහපු බහුවර්ණ ප්‍රශ්නේ තමයි ජනවන්දනාවත් පිළිවෙලට හා පූජක චාරිත්‍ර වලට විශේෂ තැනක් දීලා තියෙන සම්ප්‍රදාය. අනිවාර්යයෙන්ම බහුවර්ණවලදී මේ JEDP සම්ප්‍රදායන් වලින් බොහෝ වෙලාවට ළමුන්ට ප්‍රශ්න ගොඩනැගෙන නිසාම ඒ පිළිබඳ අවධානයක් යොමු කරන එක වැදගත් වෙනවා. ඒකද එකම දේ නැවත නැවත කීම නැත්නම් පුන පුනා කීම බහුලව දැකගත හැකි සම්ප්‍රදාය. ද්විතීය නීති ඒ වගේම පූජක සම්ප්‍රදාය මේ පුන පුනා කීම අපිට දැක ගන්නට පුළුවන්. ඉතින් නාදර දුවේ පුතේ අද දිනේදී අපි පංච පුස්තකයේ කර්තෘත්වය ගැන අපි කතා කරා. ඒ වගේම පංච පුස්තකය කොහොමද ගොඩ නැගුණේ? ඒකේ ලියවුණේ කොහොමද? සම්ප්‍රදායන් ගොඩ නැගුණේ කියන කරුණු කාරණා අද දිනේ අපි ඔබත් සමග බෙදාගත්තා. ඉතින් නාදර දුවේ පුතේ මේ දෙවන නිපුණතාවයේ පළමු නිපුණතා මට්ටම මුල් කරගෙනයි අද දිනේ ඔබත් සමග අපි මේ පංච පුස්තකයේ සම්ප්‍රදායන් පිළිබඳව ඔබත් සමග අපි අදහස් බෙදාගත්තේ. ඉතින් අද අපි ඔබගෙන් සමුගන්නවා ඔබ සියලු දෙනාටම ජේසුස් පිහිටයි.